අනිවාර්යයෙන්ම නවෝත්පාදකයේ තමයි තියෙන එකම ලොකුම මම කියන්නේ එකම නෙමෙයි ප්‍රමුඛම අංගයක් වෙන්නේ රට ඉදිරියට ගෙනියන්න තාක්ෂණය පැත්තේ. ලංකාවේ මම හිතන්නේ ඒක තව තක්සේරු කරලා තියෙන්නේ බංග්ලාදේශ වගේ රටවල් ෆ්‍රීලාන්සර්ස් සහිත රට දියුණු. එතකොට අපි වගේ රටක් මිලියන 22ක මේ පොපියුලේෂන් එක ජනගහනයක් තියාගෙන කොහොමද අපි මිලියන 1000ක් එහෙම නැත්නම් බිලියන ගාණක් තියෙන ඉන්දියාව චීනය වගේ රටවල් එක්ක අපි කොහොමද කරට කර යන්නේ? ඔබ විශ්වාස කරනවද දන්නේ 113ක් නවෝත්පාදක දියුණු වෙලා තියෙනවා. මේ නවෝත්පාදක නැතුව ශ්‍රී ලංකාව වගේ රටකට කිසි විදියකින් ඉහළට යන්න බෑ. ප්ලැට්ෆෝම් හරහා වේදිකාවන් හරහා ඒ තුලදී PayPal Stripe කියලා තව එකක් තියෙනවා. ওই දෙකට මොකද උනේ? එතකොට මේ PayPal Stripe කියන එක හරහා ඇයි සල්ලි එන්න බෑ? අපි කළා තිනවා ඊටාම වැදගත් කාර්යයන් දෙකක්. මේක ඇවිල්ලා ෆ්‍රීලාන්සර්ස්ලා පැත්තට නෙමෙයි නවෝත්පාදකයන් සහ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සංනිවේදන නියාමක කමිටුවේ සමහර දේවල් ඩ්‍රෝන් වගේ දේවල් ලංකාවට ගේන්නේ නවෝත්පාදකයන්ට. ඒෂියන් මෙරේ මතවාද වැඩසටහන සමගයි ඔබ එක් විසිරින්නේ. ඔබ දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ විවිධ රටවල් විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ විවිධ පර්යේෂණ කරන්න සිදු වුණා. අපි අපේ ජන ජීවිතය වෙනස් කරන්න සිදු වුණා. අපි දන්නවා තාක්ෂණයත් එක්ක අපි කොහොමද කොවිඩ් වසංගතය ජයගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ලෝකයේ විවිධ පර්යේෂණ සිදු කරා, විවිධ සොයාගැනීම් සිදු කරා. මේ අතර අපි දැක්කා අපි ජනතාව මුහු වෙන්න නැත්නම් ජනතාව වෙනද වගේ රැස් වෙන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. මේකත් එක්ක අපි දැක්කා විවිධ ආයතන වලට අපි ඇතුල් වීමේදී අපිට සටහන් කරන්න උනා පොතක තමන්ගේ දත්ත සටහන් කරන්න උනා තමන්ගේ නම ජැඳුරුපත් අංකය අස්සන මේ ආකාරයේ දුරකථන අංකය. එතකොට මෙතනදී අපි දැක්කා ලංකාව තුලත් මේකෙදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. මොකද මේක හරහාත් කොවිඩ් වසංගතය බෝ වෙන්න පුළුවන් කියලා. එතනදී අපි දැක්කා ලංකාවේ විසඳුමක් හොයලා දුන්න ICT ආයතනයේ තමන්ගේ ස්කෑන් කරලා තමන්ගේ ඇප් එක හරහා ආයතනයකට ඇතුල් වෙද්දී මේ ඇප් එක හරහා ස්කෑන් කිරීම තුලින් තමන්ගේ දත්ත ලබා දීමේ හැකියාව තියෙනවා. මේ සියලුම දැන් ආයතනවල මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකත් එක්ක වර්තමානයේ අපි දැක්කා මේ ඩිජිටල් ආර්ථිකය ගැන කතා කරනවා. ඉතින් අපේ අද මාතෘකාව වෙන්නේ ඩිජිටල් ආර්ථිකය සහ හෙට රට ගැන. ඉතින් අපි ඒ සඳහා ආරාධනා කරා තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුරාධ අල්විස් මහත්මයා. ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් ඇත්තටම අපි අර මුලින්ම සඳහන් කරා වගේම මම ඇත්තටම මොකද්ද මේ ඩිජිටල් ආර්ථිකය කියන්නේ? මොකද හුඟක් අයට මේක නොදන්නව වෙන්න පුළුවන්. ඇත්තටම ප්‍රභාත හරිම තැනකින් මාතෘකාවට පිවිසියේ. ඉස්සලම කිව්ව මට මතකයි ප්‍රභාත් ජන ජීවිතය කියන එක. අන්න එතන තමයි ඩිජිටල් ආර්ථිකේ පටන් ගන්න තැන. ඒ කියන්නේ අපි මොකද්ද කියලා බලමු. ආර්ථිකයක් කියන්නේ රටක සියලුම මුදල් හා සියලුම ක්‍රියාදාමයන් සිදුවීම. එතකොට ඩිජිටල් කියන්නේ මම මේ පුළුවන් තරම් සරලව කියන්න හදන්නේ ඉස්සෙල්ලම. ඩිජිටල් ආර්ථිකය කියන්නේ මේ සියලුම ක්‍රියාදාමයන් ඩිජිටල් මාධ්‍ය හරහා සිදුවීම. එතකොට වෙන වෙනසක් නැහැ. උදාහරණයක් ගමුකෝ. දැන් අද අපි හිතමු අපි ප්‍රභාත් හෝ ප්‍රභාත්ගේ ඥාති වරෙක්ට හරි කාට හරි සිද්ධ වෙනවා කඩේට ගිහිල්ලා යම්කිසි අවශ්‍ය නම් තමන්ගේ කුළු බඩු එහෙම නැත්නම් එළවලු පළතුරු ගන්න. දැන් මේක හැකියාවක් තියනවද තොරතුරු තාක්ෂණයේ උපයෝගී කරගනිමින් අපි කියනවා ඩිජිටල් තාක්ෂණය කියලා. මම හිතන්නේ ඩිජිටල් කියන එකට සිංහල වචනයක් නැහැ. ඩිජිටල් තාක්ෂණයේ උපයෝගී කරගනිමින් හැකියාවක් තියනවද මේ දේම කරන්න තාක්ෂණය හරහා. අන්න ඒක තමයි මම මේ උදාහරණයක් දුන්නේ. එතකොට අපේ ජීවිතය එදිනදා Tamanට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම ඩිජිටල් තාක්ෂණය හරහා සිදු වෙනවා. තවත් උදාහරණයක්. අද ඔබ බැංකුවට යනවා. ඔබට අනිවාර්යයෙන්ම මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම බැංකුවට තමන්ට ඇවිදගෙන යන්න සිදු වෙනවා කොහොම හරි මාර්ගයකින් එතෙන්ට ගිහිල්ලා. නමුත් අද හැකියාව තියෙනවා ඒක ඉලෙක්ට්‍රොනික එහෙම නැත්නම් තාක්ෂණය හරහා ඩිජිටල් තාක්ෂණය හරහා තමන්ගේ බැංකු කටයුතු සියල්ලම කරනවා. මම හිතන්නේ ප්‍රභාත් හරියටම කිව්වා මේ කොවිඩ් නිසා නිවසේ සිටගෙන තමයි සියලුම දේවල් අපිට කරන්න ඕනේ. ඉතින් මේ ආදි වශයෙන් ගත්තම මම මේ කිව්වේ භාණ්ඩ මිලදී ගැනීම, විකිණීම, එදිනදා ජීවිතය තවත් විදිහකට කියනවා නම් ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගැනීම ඩිජිටල් තාක්ෂණය හරහා. ඕක තමයි. එතකොට මෙවලම් නොඑක් මෙවලම් මේ හදා තියෙනවා. අපේ ස්මාර්ට් ෆෝන්ස් කියනවා අපි. එතකොට ස්මාර්ට් ඩිවයිසස් කියනවා. කම්පියුටර්ස්. ඔය ඕනම දෙයක් හරහා අර තාක්ෂණය ඔස්සේ තමන්ගේ ජන ජීවිතය ගෙනියන්න පුළුවන් තත්යකට රටක් එනවද?
අපි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගලා ඒ තුලින් අනිවාර්යයෙන්ම ආර්ථිකයේ විවිධ අංග සංවර්ධනය වෙනවා. මම ඒ ගැන කතා කරන්නේ. මම මේ අර ඉස්ලාම ප්‍රවේශයක් හැටියට මොකද්ද කියන එක පැහැදිලි කරා. ඊටාම ඉහළින්. අපි දන්නවා දැන් මේ වෙනකොටත් ලංකාවේ ආර්ථිකය ගත්තොත් එහෙම විශාල පසුබෑමක තියෙන්නේ. හරි. දැන් මේක දියුණු කරගෙන අපි දැක්ක විවිධ ශේෂ්ත්‍රයන් විවිධ කාලවලදී විවිධ ආර්ථික ක්‍රම ගැන කතා වුණා. දැන් වර්තමානයේම අපි දැක්ක කතා කරනවා මේ නවෝත්පාදන ආර්ථිකයක් නැත්නම් අපි ගත්තොත් එහෙම ඇත්තටම අපි සේවා සපයන ආර්ථිකයෙන් එහාට ගිහිලා අපි හිතන්න ඕනේ කියන කාරණේ. දැන් අපි දැක්කත් එහෙම රැකියා නියුක්තිය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අපි දැක්කා මේ 2019 චීනයේ දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය 67.7%. දැන් මේ වගේ ලෝකයේ අනිත් රටවල් ඩිජිටල් ආර්ථිකයත් එක්ක ගොඩනැගෙමින් පවතින්නේ. ලංකාවේ තත්ත්වය කොහොමද වර්තමානයේ? හරි. ඕක දෙපැත්තකින් බලමු ප්‍රභාත්. පළවෙනි එක අපි බලමු අපේ ආර්ථිකයේ කොච්චර ඩිජිටල් අද වෙනකොට අපි ඩිජිටල් ඉකොනොමි කියන එක එහෙමත් නැත්නම් අපේ ආර්ථිකය ඩිජිටල් තාක්ෂණය හරහා උපයෝගී කරගැනීමෙන් අපි සම්බන්ධ වෙලා කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් ඒ කියන්නේ කොච්චර ඒ සඳහා අපි යොදවෙනවද කියලා. දැන් බැලුවොත් අපේ රටේ අපි බැලුවා මේ අංටාට් සමග එක්ක වෙලා අපි වාර්තාවක් කළා. එහිදී අපි අධීක්ෂණය කළ බලනකොට අපිට තේරුණා 4.37ක් වගේ තමයි ඩිජිටල් කියන මේ තාක්ෂණය හරහා අපගේ මේ ආර්ථිකයට එන එහෙම නැත්නම් ජලජාතික නිෂ්පාදනයට එන සම්බන්ධතාවය. නමුත් දැන් බලන්න දැන් ඔබ කිව්වා මේ ටයිගර් ඉකොනොමිස් කියනවා අපි. ඒ කියන්නේ අපේ වටේ තියෙන රටවල් සිංගප්පූරු, තායිලන්තය වගේ රටවල් ගත්තොත් 15-20 ප්‍රමාණයට ගිහිල්ලා තියෙනවා. අපි ඇමරිකාව ගත්තොත් 10.5ක්. එතකොට දැන් ඔබගේ ප්‍රශ්න ඔබතුමාගේ ප්‍රශ්න බැලුවොත් අපි කොහොමද මේ ඩිජිටල් කරණය හරහා ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නේ? ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි මේ තාක්ෂණ නියෝජිත ආයතනයේ හැටියට අපි බොහෝ දුරට උත්සාහ කරනවා ලංකාවේ මේ තියෙන නිපුණතාවයන් සඳහා ඒවා දැකලා ඒ සඳහා අපි ගේන්න ඕන රටට ආයෝජන. අපි එතනින් ඒ කතාව පොඩ්ඩකට නවත්තලා ඇයි කියලා විශ්ලේෂණය කරමු. අපි මේ ඔබ කිව්වා වගේම ප්‍රභාත් අපි පටන් ගත්තොත් අතීතයේ මේ ඩිජිටල් කියන එහෙම නැත්නම් IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණය කියන අංශය ලංකාවේ බැලුවොත් අපි බොහෝ දුරට තියෙන සේවා පැත්තේ 65% පමණ ඉඳලා තියෙන සේවා පැත්තේ. අනිත් පැත්ත 30-35ක් තමයි භාණ්ඩ. ඒ කියන්නේ භාණ්ඩ කොහොම මේවා අල්ලන්න පුළුවන් දේවල් මේ සොෆ්ට්වෙයාර් මෘදකාංග නිෂ්පාදනය ඉලා තියෙන 30-35ක්. එතකොට අපි වගේ රටක් මිලියන 22ක මේ පොපියුලේෂන් එක ජනගහනයක් තියාගෙන කොහොමද අපි මිලියන 1000ක් එහෙම නැත්නම් බිලියන ගාණක් තියෙන ඉන්දියාව චීනය වගේ රටවල් එක්ක අපි කොහොමද කරට කර යන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි තේරුම් ගන්න තියෙනවා මේක සේවා පැත්තෙන් යන්න පුළුවන් එක දුරක් ඒ දුරට ඇවිල්ලා ඉන්නවා. මෙතනින් එහාට අපි මෘදකාංග එහෙම නැත්නම් අපිටම ආවේනික වූ ප්‍රොඩක්ට්ස් අපි හදන්න ඕන. එතකොට ඒකින්ද තමයි අපි මේ දැක්මේ තියෙන්නේ 2024 දක්වා යන දැක්මේ 160ක් දක්වා මේක දියුණු කිරීම. එතකොට ඒක තවත් එකක්. තුන්වෙනි බැලුවොත් ඔබ ඇහුවා නවෝත්පාදක ගැන. දැන් අපි ලංකාවේ මේ දැන් ඔක්කොම කතා කරනවා වැටිලා කියලා. මම කිසිම දේශපාලන වර්ණයකට අයත් නැහැ. මම මේ කියන්නේ මගේ කර්මාන්තය. මගේ කර්මාන්තය ඩිජිටල්. එතකොට මේ අපි බැලුවොත් ප්‍රභාත් පහුගිය වකවානුවේ අපේ තිබ්බ මේ කරදරත් එක්ක කොවිඩ් එක්ක හුඟක් රට පල්ලෙහාට ගියා කියන එක අපි දන්නවා සමහර පැති වලින්. හැබැයි මේ ඩිජිටල් කියන අංශය බැලුවොත් ඔබ විශ්වාස කරනවද දන්නේ 113ක් නවෝත්පාදක දියුණු වෙලා තියෙනවා. මේ කාල පරිච්ඡේදයේ මිලියන ඩොලර් මිලියන 132ක වටිනාකමක් තියෙනවා අපේ ටෙක්නොලොජි එහෙම නැත්නම් තාක්ෂණ නවෝත්පාදනයේ. එතකොට මම කෙලින්ම බය නැතුව නොපැකිලිව කියනවා රටක් ඉදිරියට යනවා නම් මේ නවෝත්පාදකය කියන එක ඕනම රටක එහෙම නැත්නම් ස්මෝල් මීඩියම් එන්ටර්ප්‍රයිසස් කියනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර. මේවා තමයි ඕනම රටක් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. මේ නවෝත්පාදක නැතුව ශ්‍රී ලංකාව වගේ රටකට කිසිම විදියකින් ඉහළට යන්න බෑ. මම අර දත්ත කිව්වේ නිකන් කතාවකට කියනව නෙමෙයි ඇත්තටම මේ වෙනකොට රටේ තත්ත්වය. ඉතින් මේක මම මේ උත්තරේ අන්තිම කෑල්ල කියනවා නම් සේවා පමණක් මදි. භාණ්ඩ එහෙමත් නැත්නම් අපි ප්‍රොඩක්ට්ස් කියලා කියන සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට්ස් ඉංජිනේරින් පැත්තට යන්න ඕන තාක්ෂණයේ පැත්තේ. දෙවෙනි කාරණේ අපි වගේ කුඩා රටකට අනිවාර්යයෙන්ම නවෝත්පාදකයේ තමයි තියෙන එකම ලොකුම මම කියන්නේ එකම නෙමෙයි ප්‍රමුඛම අංගයක් වෙන්නේ රට ඉදිරියට ගෙනියන්න තාක්ෂණයේ පැත්තේ. තුන්වෙනි එක මේ කොවිඩ් වසංගතයේ කාලය තුලත් ප්‍රභාත් නවෝත්පාදකයන් ලංකාවේ ඉතාම විශේෂයෙන් තාක්ෂණය මම කියන්නේ තාක්ෂණය ඉතාම ශීඝ්‍ර වර්ධනයක් වුණා. ඉතින් මං හිතන්නේ මම අවශ්‍ය දත්ත කිව්වා අපි ඔක්කොම මේක තමයි අපි ඕනම ආයෝජකයෙක් ලංකාව දිහා බලන්න ඕන ක්‍රමය. අපි දන්නවා දැන් ඔබතුමා කිව්ව ආකාරයට දැන්
මේකේ ඔන්ලයින් shopping නැත්නම් අන්තර්ජාල වෙළඳාම තියුණු වුණා මේ කාල පරිච්ඡේද තුන නිසා විශාල ලෙස. දැන් අපි දැක්කා විවිධ කාලවලදී මැතිවරණ පොරොන්දු පවා දුන්නා මේ PayPal පහසුකම. අපි දන්නවා ලංකාව ඇතුළත විශාල පිරිසක් තරුණ පිරිසක් මේ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරනවා. ඔවුන් ඒ සඳහා විතා දැඩි දායකත්වයක් ලබා දෙනවා. මෙතනදී ඔවුන්ට දින බාධක කොහොමද ගෝලීය මට්ටමත් එක්ක සම්බන්ධ කිරීමේදී තියෙන ගැටලු निराකරණය කරගන්න. ඔබතුමාලගේ එහෙම දැක්මකුත් තිබෙනවා. මම දැනන ප්‍රපාත ඔයාගේ ප්‍රශ්න පුදුම කාලීනයි. මම මේ කැරක්ටර් එකක් දෙනවනේ පුදුම කාලීනයි. මොකද මේක තමයි අපිට ජනගත කරන්න ඕන මතේ. මම ආයෙ වරක් නැවත වරක් කියනවා ජනාධිපතිගේ දැක්මක් තිබ්බ. නමුත් අපි වර්ණයකට නෙමෙයි. අපි රට ගෙනියන්න හදන්නේ. අපි ඉන්ඩස්ට්‍රි එකේ මම අවුරුදු 30 ගාණක් මට තාම කම්පැනිස් තියෙනවා. අපි ප්‍රයිවට් සෙක්ටර් එකේ පෞද්ගලික ආයතන වලින් ආවේ මේ අවුරුද්ද දෙකක් කාලේ පරිච්ඡේද තුල මේ රටේ මේ විශේෂයෙන්ම ඩිජිටල් කියන එක උඩට නංවන්න. එතකොට ඔය පොරොන්දු ගැන කියනකොට ඇහුවේ PayPal සහ සේවා කියන්නේ භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා වේදිකාවන් හරහා ඒ තුලදී PayPal Stripe කියලා තව එකක් තියෙනවා. ওই දෙකට මොකද උනේ? මම ඒක ඉස්සලා කියලා ඉන්නම්. මම හිතන්නේ අවුරුදු 2016 විතර ඉඳන් අපි මේ ගැන ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්ත වශයෙන්ම කියනවනම් අපි ඕනම වෙලාවක කැමති පිටරටින් මුදල් ලංකාවට ගලා එනවා නම් ඕනම මාධ්‍යයක් කරා නීතිමය වශයෙන් කිසිම අවදානමක් නැති. කියන්නේ අපි කියනවා මේ අර අපි මේ නීතිමය වශයෙන් අදාළ ව්‍යාපාරයක් නම් එතකොට දැන් අපි ඔය දැන් හුඟක් ඔබ කිව්වේ මං හිතන්නේ ෆ්‍රීලාන්සර්ස්ලා කියලා කොටසක් ඉන්නවා. ලංකාවේ මං හිතන්නේ ඒක තව තක්සේරු කරලා තියෙන්නේ බංග්ලාදේශ වගේ රටවල් ෆ්‍රීලාන්සර්ස් සහිත රට දියුණුනා. දැන් අපි ලංකාව බැලුවොත් කවුරුත් අද වෙනකන් හරියට දන්නේ නැහැ. අපි ඒ ගැනත් මේ වෙනකොට මේ සමීක්ෂණයක් පවත්වාගෙන යනවා. මට දල වශයෙන් කියන්න පුළුවන් 1,19,000ක් පමණ ඉන්නවා ලංකාවේ ෆ්‍රීලාන්සර්ස්ලා. ඒ කියන්නේ පොඩිම පරිමාණය ඉඳන් ලොකුම අයට. මම මේ හොයාගත්තේ යම් කිසි මේ නෙට්වර්ක් එකක් කරා ලංකාවේ දැනට තියෙන. එතකොට මේ PayPal Stripe කියන එක හරහා ඇයි සල්ලි එන්න බැරි platform හරහා වේදිකාවන් හරහා ඒ තුලදී PayPal Stripe කියලා තව එකක් තියෙනවා. ওই දෙකට මොකද උනේ? මම ඒක ඉස්සලා කියලා ඉන්න මුදල් හොමාරු කරා. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි ඕක විවිධ මට්ටම් වලින් කතා කරා මේ වෙනකොට ඇත්තම කියනවා නම් ඔබ දකින්න ඇති කමිටුවක්පත් කරලා තියෙනවා. මම දන්නා තරමින් ජනාධිපති ඒ කියන්නේ මේ මට්ටමින් මේ වෙලාවේ ඒ සඳහා කතා කරනවා. ඉතින් එතකොට මෙතන විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ PayPal කියන Stripe ආයතන දෙක අපිට දෙන්න ඕන නිත්‍ය වශයෙන් ඒගොල්ලන් නීතිමය වශයෙන් අපිට ඒගොල්ලෝ සල්ලි ලංකාවට එවන්න අවසර දෙනවා කියලා. ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නැතුව ලංකාවේ බාර ගන්නක් නැත්තක් නෙමෙයි. හැබැයි මම පිළිගන්නවා ඒ ආයතන ඉතාම ලොකු ආයතන ලංකාව වගේ පොඩි ආර්ථිකයක එක්ක අපිට තියෙන negotiation එහෙම නැත්නම් අපිට තියෙන අර පව එක අඩුයි negotiation පව. ඒක එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේක කල් යන්නේ. තවත් ප්‍රශ්නයක් ඔබ මතු කරා ඒකම මේ අපේ මම කියන්නම් ශ්‍රමකයන් කොච්චර අද ශ්‍රම බලකායක් ඉන්නවා 1,50,000ක් 1,70,000ක් පමණ අපි ඒකත් නැවත සමීක්ෂණය කරනවා දැන් මේ පටන් අරන් තියෙන තව මාස 3කින් ඒ සමීක්ෂණය එළියට එනවා දැනට දත්ත අනුව 2020 ඉඳන් බලන දත්ත අනුව 1,50,000ක් 70,000ක් අතර ඉන්නවා. ඒතර ඕගොල්ලෝ මේ 1,50,000 70,000 තමයි මේ ලංකාවේ මුළු තාක්ෂණය මේ ඩිජිටල් තාක්ෂණයටම යෙදවිලා ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ සෑහෙන කොටසක් ඔය ෆ්‍රීලාන්සර්ස්ලා. ඒතර ඔබ හිතන්න මේ දෙගොල්ලෝ දිනු කිරීම තමයි අපිට කරන්න ඕනේ. දැන් මොකක්ද අපි කළේ ඊළඟ ප්‍රශ්නේ? අපි කළා තිනවා ඊටාම වැදගත් කාර්යයන් දෙකක්. මේක ඇවිල්ලා ෆ්‍රීලාන්සර්ස්ලා පැත්තට නෙමෙයි නවෝත්පාදකයන් සහ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා. පළවෙනි දේ තමයි අපි අවබෝධ කරගත්ත 29ක් තාක්ෂණ මේ කර්මාන්තයේ ඉන්න නියලීන් ඇත්තට මමත් ඒ දවස්වල ඔකට මගේ අදහස් දුන්නා. ඒ අය මේ සම්මුඛ පරීක්ෂණ හැටියට තිබිලා සම්මුඛ සාකච්ඡා තියලා අපි හොයාගත්ත 29ක්. ඒ කියන්නේ රටේ ඩීරෙගුලේෂන්. අපි නීතිමය වශයෙන් අයින් කරන්න ඕන, අඩු කරන්න ඕන, එහෙම නැත්නම් පහතට දාන්න ඕන 29ක් අංග. මේ 29ම අපි හඳුනාගත්ත විතරක් නෙමෙයි ICT ආයතනය විසින් PWS කියන ජාත්‍යන්තර ආයතනෙත් එක්ක වෙලා මේක අපි ඒ රාජ්‍ය ආයතන වලට කිව්වා මෙදා වෙනකොට මේක අයින් කරන්න ඕන. උදාහරණයක් සංවේදන නියාමක කමිටුවේ සමහර දේවල් ඩ්‍රෝන් වගේ දේවල් ලංකාවට ගේන්න බෑ නවෝත්පාදකයන්ට. ඒක කරන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න බෑ ව්‍යාපාරය. ඒ නිසා අපි කිව්වා මේවා අයින් කරන්න. මේ වගේ රෙගුලාසි අවශ්‍ය නැහැ. ඒ වගේම කස්ටම්ස් එකට සමහර ටැක්ස් අපි මේවා අවශ්‍ය නැහැ කියන එක. IRD ආදායම් දෙපාර්තමේන්තුව. ඒ ආදි වශයෙන් අපි 29ක් අපි හඳුනාගත්තා. ওই 29 දැනටත් ප්‍රභාත් මේ 7ක් 8ක් සම්පූර්ණයෙන්ම අයින් කරලා තිනවා. ඊටු දේවල් දැන් අයින් කරමින් පවතිනවා. දෙවැනි එක මම මේක ඉවර කරන්න.
අපි ගෙනාවා දැන් අපි බැලුවොත් ලංකාව වගේ රටකට ඉස්සරහට යන්න බැරි නවෝත්පාදකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ බැංකුව. එහෙමත් නැත්නම් මූල්‍යමය ආයතන තේරුම් අරගෙන නැහැ. දැන් ඔබ කන්ස්ට්‍රක්ෂන් ඔබ මේ ගොඩනැගිලි කර්මාන්තේ හරි මොකක් හරි ඉන්නවනම් ඔබට පුළුවන් පෙන්වන්න අංග මේ කාර්මික එහෙම නැත්නම් මේ මැෂිනරි ෆැක්ටරි කර්මාන්ත ශාලා ඒ වුණාට මේ software product ඉන්න අයට කිසිම දෙයක් පෙන්වන්න බෑ. මැෂින් software මේ කියන්නේ laptop එකක් විතරයි පෙන්වන්න පුළුවන්. ඉතින් බැංකු මූල්‍යමය ආයතනේ තේරුම් ගන්න මේගොල්ලන්ට කිසිම වෙනත් මේ අපි කොහොමද කියන්නේ assets නැහැ කියන එක. ඉතින් ඒ නිසා අපි ආයෙත් PwC එක ජාත්‍යන්තර ආයතනයක එක්ව වෙලා සමීක්ෂණය තුලින් ගෙනාව alternative credit framework. ඒ කියන්නේ අර ණය දීමේදී සසදා බැලිය හැකි දැන් ඒ ආයතනේ පටන් ගත්ත කෙනා එයාගේ ව්‍යාපාරයේ ස්වභාවය හදන භාණ්ඩය හෝ සේවාව කුමක්ද ඒකට තියෙන ජාත්‍යන්තර ඉල්ලුම මොකද්ද ඔය වගේ අර තමන්ගේ තියෙන ඇසෙට්ස් බලන්න නැතුව එහෙම නැත්නම් සිකියුරිටි අපි ඉල්ලනවානේ මොන හරි දෙයක් ඔප්පුවක් හරි මොනවා ඒව මොකුත් නොබලා දෙන්න පුළුවන් ණය ක්‍රමයක්. ඇත්තටම මම හරි සතුටුයි කියන ප්‍රභාත් මේ වෙනකොට මිලියන 100ක් මේ හරහා අපි දීලා තියෙනවා. ඇත්තම NDB බැංකුවෙන් තව බැංකු 10ක් විතර මේ ක්‍රමය දැන් ඒගොල්ලන්ගේ ආයතනයට අනුගත කරමින් සිටිනවා. ඉතින් මේක ඉවර වෙච්ච ගමන් මේ ක්‍රමය යටතේ මම බලාපොරොත්තු වෙනවා මිලියන 1000ක් 2000ක් ලංකාවේ ණය දෙයි කියලා මේ නවෝත්පාදකයන්ට. ඒක සිද්ධ වුණොත් ප්‍රභාත් අපේ ගමන ඉතාම පහසු වෙනවා. මේවා තමයි අපි ගල්ලා තියෙන මූලික දේවල් ICT ආයතනයේ හැටියට ඉස්සරහට මේ ඩිජිටල් ආර්ථිකය ගෙනියන්න මේ ඔබ අහපු ඔය ශ්‍රමිකයන්ට ඔබ අහපු ෆ්‍රීලාන්සර්ස්ලට තමන්ගේ එදිනෙදා ජීවිතය පහසුවෙන් කරගෙන යන්න. ෆ්‍රීලාන්ස්ලා අතරේ ඇත්තටම YouTube සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ගත YouTube එක Facebook එක සහ වෙබ් අඩවි සඳහා විශාල අපේ තරුණියෝ යොමුලා ඉන්නවා. අපි දැක්කේ හරහා විශාල ප්‍රමාණයේ මුදල් උපයා ගැනීම වුන් සිදු කරනවා. ඒක රටේ ආර්ථික විශාල සම්පතක්. දැන් ඔවුන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මොකද ඔවුන් තනිව කිව්ව ආකාරයට තනිතනම තමයි ඔවුන්ගේ වැඩ කටයුතු සිදු කරන්නේ. ආයතනයේ විදිහට සහ රාජ්‍යයේ විදිහට ඔවුන් සඳහා කොහොමද දැන් උදාහරණයක් ඔවුන්ට තාක්ෂණික උපකරණ ලබා ගැනීමේ ගැටලු තියෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක තාක්ෂණික උපකරණ සපයා ගැනීමේ සහ මුදල සම්බන්ධයෙන් ඒවා තියෙන මිල ගණන් සම්බන්ධයෙන් මොකක්ද වැඩපිළිවෙල ඔවුන් සම්බන්ධයෙන් දෙන්න තියෙන පණිවිඩය විශේෂයෙන්ම? නවතත් හොඳ ප්‍රශ්නයක් ප්‍රභාත්. ඇත්තටම ඕක අපි බලාගෙන යනවා. දැන් අපි අර ක්‍රෙඩිට් ෆ්‍රේම්වර්ක් එක දුන්නේ කුඩා සහ ව්‍යවසායකයන්. ওই විදිහම ක්‍රමවේදයක් අපි දැන් මේ ඔය සමීක්ෂණ ඉවර වෙච්ච ගමන් මම බලාපොරොත්තු වෙනවා අපි ආයතනයක හැටියට ඊළඟට කරන්න පුළුවන් මේගොල්ලන්ට දී හැකි ණය සහන තියනවාද? එහෙම නැත්නම් ඔබ කිව්වා වගේ පහසු ක්‍රමයකට ගන්න පුළුවන් ලැප්ටොප්ස් එහෙම නැත්නම් ස්මාර්ට් ඩිවයිසස් හැකියාව තියනවාද? ඒ වගේ ක්‍රමයක් අපිට අනිවාර්යයෙන්ම හඳුන්වා දිය යුතුයි. මොකද දැන් ඒ එකම අමතක නොකළ යුතු දෙයක් තියෙනවා ප්‍රභාත්. මම මේක මේ මතක් කළ යුතුමයි. අපි බලන්න ඕන මේගොල්ලන්ගේ ඒගොල්ලෝ වැඩ කරනකොට ඔය data protection පැත්ත. ඒ කියන්නේ ලංකාව අපි මේ පැත්තත් මේ ඩිජිටල් ආර්ථිකය ඉස්සරහට ගෙනියන එකක් අපි කියනවා මේ නීත්‍යමය නෛතික පසුබිම. ඇත්තම වශයෙන් නෛතික පසුබිමත් හදන්න ඕනේ. එතකොට data protection bill කියන එක දැන් ඇවිල්ලා තිනවා. ඒකත් දැන් කැබිනට් එක හරහා පාර්ලිමේන්තුවේ යන්න ලෑස්ති භාෂා තුනෙන්ම ඒක වෙච්ච ගමන් අපේ රටේ දත්ත හුවමාරුව පිළිබඳ ගොඩාක් නීතිමය පසුබිමක් එනවා. ඒක වුණාම ඕනම ආයෝජකෙක් බය නැතුව ලංකාවට එනවා. මොකද ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ තියෙන අනන්‍යතාවය, ඒගොල්ලන්ගේ තියෙන තොරතුරු එළියට යන්නේ නැහැ කියන එක බය නැතුව. මොකද අද අපිට රට ඇතුලේ එහෙම නීතියක් නැහැ. ඉතින් ඕක මම ඇයි ගෙනාවේ ඔය ෆ්‍රීලාන්සර්ස්ලා කියන අය වැඩ කරද්දී ඒගොල්ලෝ වැඩ කරන්නේ හරි ඕපන්ලි. කිසිම ඔබ කිව්වා වගේම ප්‍රභාත් කිසිම ඒගොල්ලන්ට rules and regulations හරි එකක් නැහැ. ඒගොල්ලෝ වැඩ කරන ආයතනයක් නැහැ. ඒගොල්ලන්ට ගෙදර ඉඳන් ඕනම තැනක ඉඳන් තමන් කෑම කන්න පුටු ඉඳන් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපි ආයතනයක් හැටියට ඒගොල්ලන්ගේ පහසුකම් විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සයිබර් සිකියුරිටි ඒ කියන්නේ කොහොමද තාක්ෂණය හරහා වැඩ කරනකොට මොනවද ප්‍රවේශම් වී යුතු දේවල් ඒ වගේම Taman තොරතුරු කොච්චර ආරක්ෂා කරන්න ඕනේද Data Protection Act එක ආපුවාම ඒගොල්ලන්ට ඒ සඳහාත් අපි ලොකු අවබෝධයක් දෙන්න ඕනේ මොකද මං කිව්වේ 1,10,000ක් 2,00,000ක් අතර පිරිසක් ඒකේ ඉන්නකොට ඒගොල්ලන්ට අපි පුරුදු කරන්න ඕනේ ඒ පැතිත් මොකද ඒගොල්ලෝ අර වෘත්තීයමය වශයෙන් සමහර අය ඔබ කිව්වා වගේ YouTube වලට ඇවිල්ලා ඉන්නවා තවත් පැත්තක් තියෙනවා අපි තාම රටක් හැටියට ප්‍රවේශම් වෙන්න ඕන YouTube ගොහම ඒක ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන් පිහියක් වගේ. ඉතින් මම හිතන්නේ ඒ පිළිබඳ ලොකු අධ්‍යාපනයක් ලබා දෙන්නත් ඕනේ මම ඉවර කරන්නම්. මේ වෙනකොට අපි ඔය සර්වෝදය ෆියුෂන් සමග එක්කහුවිලා මේ වෙලාවටත් අපි කල්ලා ඉවරයි. දැන් දෙවනි අධීරේ ඉන්නේ. අපි කොටින්ම ව්‍යාපාර කුඩා ව්‍යාපාර වලින් තනි කාන්තාවන්ට විශේෂයෙන් කාන්තාවන්ට අපි පුරුදු කරන කොහොමද Facebook පාවිච්චි කරන්නේ. මොකද මොනවද ඔබගේ නිරාවරණය වෙන්නේ මේ හරහා
තොරතුරුද නැතිනම් වෙනත් දෙයක්ද? ඉතින් අපි ඒකත් හුඟක් හැමදේම ඩිජිටල් කියනකොට අපි හැමදේම ප්‍රවේශම් වෙන්න ඕනටපත් ඒ ගැනත් අපි හිතලා මේ වෙලාවේ කටයුතු කරන්න. අපි දැක්ක මේ පසුගිය දවසක මාධ්‍යත් වාර්තා කරලා තිබ්බ මේ මම අර නීතිමය පැත්තට මේ එන්නේ. දැන් ඩිජිටල් ආර්ථික ගැන අපි කතා කරද්දී ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පැමිණිලි විශාල සංඛ්‍යාවක් පරිගණක අපරාධාංශයේ මේ CID ගේ අපරාධාංශයට ලැබිලා තියෙනවා මේ තාක්ෂණය සම්බන්ධයෙන් වෙච්ච යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් නිසා. මේ සම්බන්ධයෙන් කොහොමද වැඩපිළිවෙලක් තිබෙනවද? ඔය නීතිමය කාරණා ඇතුළට මේකත් අදාළද? අදාළයි. අනිවාර්යයෙන්ම ප්‍රපාත් දැන් ඔබ ඒකේ ඊළඟ අදියර ඇහුවේ මං කියපු දේ. දැන් ඔය data protect මට මේ සමා වෙන්න ඕනේ මේක සිංහලෙන් මේක මට කියන්න බැරිුණා. data protection bill එක act එකට යනවා පාර්ලිමේන්තුවට ගියන් පස්සේ. එතකොට වෙන්නේ දැන් උදාහරණ ප්‍රපාත් ඔයාගේවත් මගේවත් කිසිම පෞද්ගලික දෙයක් මේ ඔබගේ අනික ශිල්පීන්ට බෑ වෙන කාටවත් දෙන්න. බැංකුවකට බෑ නැත්තම් මගේ ආයතනයට බෑ මගෙන් අහන්න නැතුව මගේ තොරතුරු බැංකුවකට දෙන්න ක්‍රෙඩිට් කාඩ්. දැන් අද ඒක සිද්ධ වෙනවා. ඔබට දැන් කෝල් එකක් එයි, දැන් දුරකථන ඇමතුමක් එයි, යම්කිසි ආයතනකින් මොනවාරි සේවාවක්. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ ඔබගේ මේ අවසරේ නැතුව. තවත් එකක් ඔය සයිබර් ක්‍රිමිනල්ස් එහෙම නැත්නම් කම්පියුටර් ක්‍රිමිනල්ස් ඇක්ට් කියලා එකක් තියෙනවා. දැන් ඕකත් මේ සමගම ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් ඇත්තටම ප්‍රබාත් අපි මේ කල්යල් බල හිටියේ නෑ. ඔබට තේරෙන්න ඕන රටක් හැටියට අපි ඉදිරියට යනකොට පැති ගොඩක් බලන්න තියෙනවා. ආර්ථිකයේ, ඩිජිටල් ආර්ථිකයේ ඔබ වගේ පහසුකම්. එතකොට නිපුණත්වයේ හදන එක. අපි 1,50,000ක් අද ඉන්නවා 3 ලක්ෂයක් කරා ගෙනියන්න ඕනේ මේ ශ්‍රම බලකාය. එතකොට ඊට හරියන අදාළ නීතිමය පසුබිම නෛතික පසුබිම මේ සියල්ලම එකට ගන්න ඕනේ. ඉතින් නෛතික පසුබිම තුල අනිවාර්යයෙන්ම ප්‍රබාත් ඔය මම දෙකක් කිව්වේ ක්‍රිමිනල්ස් ඇක්ට් එකයි ඩාටා ප්‍රොටෙක්ෂන් ලෝ කියන එකයි ඔය දෙකෙන් සිද්ධ වෙන්නේ ඔය වගේ අපරාධ සිදු නොවීමත් ඒ වගේම අපරාධයෙන් මෙහා පැත්තේ තියෙන කූට ව්‍යාපාරිකයන්ගේ ඔය ව්‍යාපාරක අවශ්‍යතාව සඳහා තොරතුරු හුවමාරුව නැවැත්වීමත් කොටිම රටවල් දෙකක් අතර පවා කෙසේද තොරතුරු හුවමාරු වීත්තේ කියන එක මේ නෛතික රාමුව මත අනිවාර්යයෙන්ම මේ ලියවිලා තියෙනවා. දැන් අපි රාජ්‍ය පැත්තට ආවොත් විශේෂයෙන්ම ICT ආයතනයේ රාජ්‍ය සම්බන්ධයෙන් පැත්තෙන් තමයි වැඩි දායකත්ව ලබා දෙන්නේ. දැන් අපි දකිනවා මේ විවිධ කාලවකමාන තුලදී රජයේ හරහා සිදුවෙන මහජන සේවාවන් සඳහා e-services එනවා, විවිධ ව්‍යාපෘතින් හඳුන්වලා දෙනවා. ඒතර අපි දැක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ මහජනතාවට ඉතා සමීපම ආයතන. පළාත් පාලන ආයතන ගත්තොත්. ඒ වගේම රෝහල්. මේ වගේ මේ පද්ධති සඳහා තාක්ෂණය යොමු කිරීමේදී අපි දන්නවා දැන් පසුගිය දිනක අපි දැක්ක මේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී යම් කිසි සාක්ෂි දෝෂයක් නිසා ඒ වැඩ කටයුතු తాවකාලිකව නතර කරන්න ඕන. දැන් කොහොමද ලංකාවේ ගවර්න්මන්ට් නැත්නම් රාජ්‍ය සම්බන්ධයෙන් සිදු කරන මේ තාක්ෂණික කටයුතු සිදු වෙන්නේ? ඒකට අලුත් වැඩ පිළිවෙලක් තිබෙනවද? කොහොමද අනාගතේ? මම ඒකට ඉතාලම කෙටි පිළිතුරක් දෙන්නම්. මොකද ප්‍රපාත් මට උත්තර දෙන්න නොහැකියාව නිසා නෙමෙයි. ඒ විෂයපතේ අදාළ වෙන්නේ අපි මේ ICT එක එහෙම නැත්නම් තොරතුරු සංනිවේදන තාක්ෂණ ආයතනයේ නව දැක්මක් ඉස්සරහට යනකොට අපි මං කිව්වා වගේම කර්මාන්තෙන් ගොඩක් අය අපි ආව මේක ඉවර මේ රට ඉදිරියට ගෙනින පිම්ම එක සැරේ පනින්න ඕනේ කියලා. ඒ වෙලෙදී අපි මේ දැක්මේදී අපි තාක්ෂණික හා සංනිවේදන ආයතනයේ කැඩුව කොටස් මූලික කොටස් තුනකට. එකක් රජය හා සම්බන්ධ ඒක කිව්වා අපි ගවර්න්මන්ට් කියන එක. ඒතර ඒකට මං වගේම තවත් ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිලධාරී කෙනෙක් ඉන්නවා. ඒ වගේම මගේ පැත්ත තාක්ෂණ මේ ආර්ථිකයේ පැත්තෙන්. තුන්වෙනි එක තමයි සේවා පැත්තෙන්. ඒ කියන්නේ දැන් හිතන්න ඔබ වගේම රටවාහන ලියාපදිංචි කිරීම හෝ එහෙමත් නැත්නම් ආදායම් බලපත්‍ර හෝ ආදායම් දෙපාර්තමේන්තුව ඒක අපි කියනවා කම්පියුටරයිස් එහෙම නැත්නම් ඩිජිටල් කරණයෙන් පසුව පවත්වාගෙන යන්නේ කොහොමද කියන තමයි සේවා කියන අනික් මේ කොටසෙන් සිද්ධ වෙන කොටස් තුනක්. ඊට අමතරව තියෙනවා තාක්ෂණ රටට තාක්ෂණය කියලා වෙනමම ඒ කියන්නේ ටෙක්නොලොජි කියන එක ඔෆිස් එකක්. ඊට පස්සේ තියෙනවා ඩිජිටල් ලෝ කියලා. ඒ කියන්නේ නෛතිම රාමු හදන ඔයගේ කොටස් පහක් තමයි තියෙන්නේ. ඒතර ඕක අදාළ වෙන්නේ කෙලින්ම ඩිජිටල් රාජ්‍ය කියන කොටසට. නමුත් මම කෙටි උත්තරයක් දෙන්නම්. ඇත්තටම මේ වෙලාවේ සිද්ධ වෙච්ච දෙක අර මම හිතන ප්‍රබාත් පටන් ගන්නකොටම කිව්වා අපේ ආර්ථිකයේ ඩිජිටල් වෙද්දී අපිට ස්පයික් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊටාම තප්පර ගානකින් නැග්මක්. දැන් උදාහරණයක් වුත් අපිට හැකියාව තියෙන සමහර ලාවට බැංකුවක ට්‍රාන්සැක්ෂන් අපි හිතමු ලක්ෂයයි කරන්න පුළුවන් තප්පරයකට. ඔබ හිතන්න මේ කොවිඩ් රැල්ලක් ඇවිල්ලා මේ මොහොතේ රට වැහුවොත් ඔය ලක්ෂයකමාරට යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ
බැංකුව හෝ ඒ මූල්‍යමය ආයතනයේ ඒ සඳහා සැලසුම් තිබ්බාද නැද්ද කියන එක. සමහරවිට අපිට බලාපොරොත්තු නොවිච්ච දේවල් ගොඩක් සිද්ධ වුණා. අපි දැක්ක හුඟක් රටේ ආයතන ওই වගේ වෙලාවට පෞද්ගලික ආයතන පවා කඩා වැටීම් වැදුනා. ඉතින් අපිට සමහර අපිට අපේ ඔය රාජ්‍ය මේගේ පැත්ත බැලුවොත් ඒකේ කියන්නේ ගවර්න්මන්ට් ක්ලවුඩ් එකේ අපි මේ වෙලාවේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් කරගෙන යනවා. ලොකු. ඇත්තටම මට මෙතන ඒකයි මම මගේ විශේෂ ක්ෂේත්‍රය නෙවෙයි මම කෙටි උත්තරයක් දෙන්නම්. සමහර ආයතනවල ඔය තියෙන මේ විශේෂයෙන්ම තියෙන විශාල ඉල්ලුම නිසා මේ වෙලාවේ රජයේ විශාල ආයෝජනයක් කරමින් සිටිනවා. ඒ සියලුම තාක්ෂණ අංශ ඔය කියන්නේ ක්ලවුඩ් එක ඇතුළු සියලුම දේවල් එකක් තියෙන තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ගන්නත් ඒකේ මීට වඩා කැපැසිටි එකක් ධාරිතාවක් ඇති කරන්නත් ඒ වගේම අර දත්තවල තියෙන සුරැකීම රඳාපවතින ඉහළ තත්ත්වයේ යම්කිසි අපි කියන රෙගියුලාසි එහෙම නැත්නම් රූල්ස් ඇන්ඩ් සිස්ටම් එකක් ගේන්න. ඉතින් මේ ඔක්කොම කෙරීගෙන යනවා. ඇත්තට මේ අවස්ථාවේ තියෙන අපේ මේ ලංකාවේ මේ ඔටෝමේෂන් කරගෙන යද්දී ආයතන කීපයක් මේ වෙනකොට වෙලා ඉවරයි. දැන් ඔය උදාහරණයක් ඇරෙන්න ගත්තොත් දැන් ඔබ දකින්න ඇති ළඟදී ඩිජිටල් තාක්ෂණය හරහා අපි සිරකරුවාට මේ නඩු සභාවට ගේන්න නැතුව කෙලින්ම නඩු ඇසීමේ හැකියාව තියෙනවා. මම මේ වගේ දේවල් ගොඩක් දැන් කෙරීගෙන යනවා. නමුත් අපිට අනිවාර්යයෙන්ම ධාරිතාව වැඩි කිරීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපි අධ්‍යාපන පැත්තට આવොත් එහෙම. දැන් මේ ඩිජිටල් ආර්ථිකය ව්‍යාපාරයෙන් ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික ගොඩනැගීම ගැනීමේදී විශාල දායකත්වය ලබා දී තැන තමයි අධ්‍යාපනය. කොහොමද විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපි දැක්ක මේ වෙනකොට තාක්ෂණික පීඨ විශ්වවිද්‍යාලවල ආරම්භ කරලා තියෙනවා තාක්ෂණ පීඨ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පාසල් අධ්‍යාපනය ඉඳලා කොහොමද මේ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධ කරගන්නේ කොහොමද මේ විෂයමාලා වෙනස් කිරීමක් හව එහෙම මොකක් හරි ප්‍රවර්ධන කටයුත්තක් තිබෙනවද? මට එක අවස්ථාවක් දෙන්න ඇත්තට මේ වෙනකොට මම පැහැදිලි කරේ නෑ ඩිජිටල් ආර්ථිකයේ තියෙන අංග පහක් තියෙනවා අපේ රටේ. මේ අපි මගේ යටතේ සහ අපි මේ දැක්මේ. පළවෙනි අංගය තමයි ඔබ හැවුව හුඟක් වෙලා ඉගෙන කතා කළා තාක්ෂණ කර්මාන්තය. දැන් ඉන්න ලොකු කර්මාන්ත කොහොමද එක්ස්පෝර්ට් මාකට් එකට ගෙනියන්නේ? ඒ වගේම රටේ ආයෝජනය වැඩි කරගන්නේ කොහොමද? මම මේ උත්තරේ නොකිය මේ ටික නොකිය උත්තරේ දුනොත් ඒක සම්පූර්ණ නැහැ කියලා මම කියන්නේ. ඒතකොට ඒක තමයි ඉන්ඩස්ට්‍රි ඩෙවලොප්මන්ට් අපි කියනවා කර්මාන්ත දියුණුව. දෙවෙනි පැත්ත තමයි නවෝත්පාදන දියුණුව. ඒකට තමයි කියන්නේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම්. ඒකේ බලන්නේ ওই පොඩි කම්පැනි වලට කොහොමද නැත්නම් පොඩි ආයතන වලට කොහොමද නවෝත්පාදකයන්ට උදව් කරන්නේ. මේ වෙනකොට ICT ආයතනයේ මිලියන 100ක් අපි දීලා තියෙන නවෝත්පාදකයන් 100කට වඩා ප්‍රමාණයක් තුල. ඒ කියන්නේ ලොකු ගණන් නෙමෙයි නම් රටක් හැටියට ඒක ලොකු දෙයක්. එතකොට මේ නවෝත්පාදක දියුණුව සහ ඒ සම්බන්ධ මම කියවන අයිතිමය පසුබිම හදන එක ක්‍රෙඩිට් ෆ්‍රේම්වර්ක්ස් ඒටි. තුන්වෙනි අපිට තියෙනවා තාක්ෂණ විසරණය. අපි කියනවා ටෙක්නොලොජි ඩිෆියුෂන් කියලා. ඒ කියන්නේ දැන් අද වෙනකන් ලංකාවේ අපි හිතලා තිබ්බේ නෑ මේ මෑතක් වෙනකන් කොහොමද මේ තාක්ෂණයේ කෘෂි කර්මාන්තය. දැන් මේ වෙනකොට අපි ගම්මාන 3කට පයිලට් එකක් කරමින් සිටිනවා ගොවීන් කොහොමද ඒගොල්ලන්ගේ අස්වැන්න ඍජුවම විකුණන්නේ කියන එක. තමන්ගේ අස්වැන්න ගන්න තැන ඉඳන්. අපි ඒකට දැන් මේ වෙනකොට අපි ගොවීන් 200 ගාණක් පුහුණු ලබා දීලත් අවසానයි. ඒක. ඒතර ඒ විතර නෙමෙයි අපි තාක්ෂණය ගෙනියන්න ඕන කෘෂි කර්මාන්තයට, සෞඛ්‍ය අංශයට, අධ්‍යාපනයට. ඒ තුන්වෙනි අංශය. හතරවෙනි අංශය මගේ යටතේ තියෙනවා කැපැසිටි බිල්ඩින්. ඒ කියන්නේ ධාරිතා වර්ධනය. ඕක යටතේ තමයි ওই අධ්‍යාපනය ලංකාවේ කුසලතා නිපුණතා වර්ධනය ලංකාවේ ශ්‍රම බාල කාය ලක්ෂ 3ක් කරන්න ඔය ඔක්කොම සැලසුම් තියෙන්නේ. ඒ තුන්වෙනි අංග. හතරවෙනි එක තමයි රීජනල් ක්ලස්ටර් ඩෙවලොප්මන්ට්. අපි කියනවා කලාපීය පොකුරු වර්ධනය. අපි රට කොටස් පහකට බෙදනවා පළාත් කොට එක්කව කරනවා පහකට. උතුර දකුණ නැගෙනහිර බස්සාහිර මධ්‍යම කියලා. මේ පළාත් නෙමෙයි පළාත් එක්කව කරලා හදපු ක්ලස්ටර් කියලා අපි කියන්නේ පහක්. ඔය පහ වෙන වශයෙන් මොකද ප්‍රභාත් එක ක්ලස්ටර් එකක එහෙම නැත්නම් උතුර කියන ක්ලස්ටර් එකට ඕන දේ නෙමෙයි දකුණු ක්ලස්ටර් එකට ඕන අවස්ථාවේ. සමහර ක්ලස්ටර් එකට ඕනේ කාන්තා ප්‍රවර්ධනයක් ඒගොල්ලෝ වැඩියෙන් කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර වලට එමු වෙනවා. නමුත් තව ක්ලස්ටර් එකට ඕනේ අධ්‍යාපනය දියුණු කරන්න. ඒ නිසා ලංකාවට හරියන එක රූල් එකක් දාලා බෑ අපි මේ ක්ලස්ටර් එකට අවශ්‍ය දේ කරන්න ඕන කියන තැන ඉඳන් තමයි මේ දැක්ම යන්නේ. දැන් ඔබගේ ප්‍රශ්නෙට ගෙලිම වෙනවනම් මේ අංග පහ වර්ධනය කරද්දී අපේ මූලිකම දෙයක් තමයි ප්‍රභාත් අපි තේරුම් ගත්ත රටක ආර්ථිකය ඩිජිටල් කරණය කරන්න අපිට ඕන අපි කියනවා තාක්ෂණය. තාක්ෂණය සඳහා අපිට ශ්‍රම බලකායක් ඕන. ශ්‍රම බලකාය හදාගන්න නිපුණතාවයන් ඕන. මේකට අපි විශ්වවිද්‍යාල සියල්ලම ඕන. නමුත් ඒ කිසිවක් සාර්ථක වෙන්නේ පාසල් අධ්‍යාපනයේ හරියට නොවුනොත්. මේක කොවිඩ් කියන එක අමතක කරන්න. මේ වෙනකොට මම ඊටාම සතුටුයි කියන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය එක්කහුව වෙලා මම හිතන්නේ රටේ හුඟක් අය දන්නා ඊතක්සලාව කියලා වේදිකාවක් හදලා තියෙනවා. ඒක භාෂා තුනකින් ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රයිලින්ගුවල්.
භාෂා තුනෙන්ම පළවෙනි පන්තියේ සිට 13 පන්තිය දක්වා සිලබස් එකේ තියෙනවා. විෂය නිර්දේශය සියල්ලම ලංකාවේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා Zoom වගේ එකක් නෙමෙයි. මේක Zoom වගේ තියෙන නමුත් සම්පූර්ණ පිටරටවල ඔය විශ්වවිද්‍යාල කරනවා වගේ මුළු විෂය ධාරාවම මේක හරහා පන්ති කාමරයට අරගෙන ඒ කියන්නේ මේ virtual අපි කියනවා මේ ඇත්තටම ෆිසිකල් නෙමෙයි virtual පන්ති කාමරයට අරන් මුළු විෂය ධාරාවම මේ ගුරුවරුන්ට ඉගෙනීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට අපි මේ ඊතාස් කලාව පාසල් 200ක් දක්වා ගෙනිහිල්ලා තිනවා. ඔබ දන්නවා රටේ තියෙන තත්ත්වය මේ වෙනකොට අවාසනාවකට වගේ යම්කිසි හේතුවක් මට ගුරුවරුන් රැකියාවේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු ඇතුළත පාසල් 1000කට මේ ඊතක්සලාව මේ ස්ථාපිත කරන්න. 10250ක් ලංකාවේ ඉස්කෝල තියෙනවා. මේ 10250ම අපි එන අවුරුදු ඉවර කරන තත්ත්වයක ඉන්නේ. ඒ විතරක් නෙමේ ප්‍රභාත් ටීචර් ට්‍රේනින් කොලෙජ් අපි කියන ගුරු මේ පුහුණු ආයත 19ක් තියෙනවා. ඒකෙන් 11ක් මේ වෙනකොට ඊතක්සලාවේ ඉන්නවා. මේව තමයි ඇත්ත. මේක අපි ඇත්තට මාධ්‍ය හැටියටත් අපි රටේ ජනතාවක් වගකීමෙන් කරන්න ඕන දෙයක් තමයි මේ දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දෙන්න මේ ඊතක්සලාව අපි දාගත්තොත් ප්‍රභාත් අපිට කොවිඩ් වගේ පහක් ආවත් ප්‍රශ්නයක් නෑ. මොකද මේක ඇවිල්ලා Zoom වගේ නිකන් මේ කතා කරන මේ වේදිකාවක් නෙවෙයි. මේක හරහා අධ්‍යාපනයේ අපේ මුළු විෂය ධාරාවම තියෙනවා ලියවිලා. ඉතින් අපි ඔබගේ ප්‍රශ්නයට ඔව් ඊතක්සලාව අපි බලාගෙන ඉන්නවා ඉතාම ආසාවෙන් එන අවුරුද්ද දෙනකොට ඊතක්සලාව මේ මිලියන 4.2ක් දරුවෝ ඉන්නවා පාසලේ රාජ්‍ය පාසල්. මේ හැම දිනාටම ඒ විතරක් නෙමෙයි මම මේක ඉවර කරන්න. අපි දන්නවා හැම ළමයටම මම හිතන්නේ ඔබ ඊළඟ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේවලම් ගන්න පුළුවන්ද? මේවලම් ගන්න බෑ. ඒ හින්දා අපි ලයිටිං ඩිජිටල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තියෙනවා. දැන් අත්‍තර මේක අපි සජීවව යනවා අද හෙට. ඒකේ අපි බලාපොරොත්තුව ඩිවයිස් දෙකක් ගෙදර තියෙනවා නම් ඩිවයිස් තුනක් ගෙදර තියෙනවා නම් ඒක තවත් කෙනෙක්ට ඩොනේට් කරන්න පුළුවන්. මොකද හැම ළමයාටම නෑ. ගමට sannivedane. ওই හරහා අපි නියාමක කමිටුවත් එක්ක එක්ව වෙලා අපි වැඩ කරනවා. ඒ කියන්නේ අඳුනාගත් පළාත්වලට මේ ෆයිබර් ඒ කියන්නේ ෆයිබර් ඔප්ටික් එකක් නැත්තම් මේ කනෙක්ටිවිටි එක සම්බන්ධතාවය ලබා දෙන්නේ එක්කෝ වයර්ලස් එහෙම නැත්නම් ෆයිබර් හරහා. ඉතින් අපි මේ ආයතන ලංකාවේ තියෙන ටෙලිකොම් ආයතන පහක් සමග SLT, Hutch, Mobitel, එතකොට Dialog, Airtel ඔය ආයතන පහත් එක්ක වැඩ කරනවා. සියලුම විදිහේ මේ සම්බන්ධතාවය ලබා දෙන්න. ඉතින් මේක ඇත්තටම ඊටාම ලොකු දැක්මක්. අපි මේ වෙනකොට හරිම සතුටුයි කියන්නේ අපි ඊතක්සලාව යන්න රෙඩි. කොයිලා හරි පාසල් ලෑස්ති නම් සහ ගුරුවරු ලෑස්ති වෙච්ච වහම දෙක අපිට සම්බන්ධතාවයේ තියෙන ප්‍රශ්න ඔක්කොම සම්බන්ධතාවයේ මම කිව්වේ මේ කනෙක්ටිවිටි ප්‍රොබ්ලම්ස් ඒවත් අපි විසඳන්න මේ වෙලාවේ අපි නියාමක කමිටුවත් එක්ක මේ ආයතන පහ ගෙනල්ලා තියෙන ඉදිරියටම මාතලේ උදාහරණයකට මාතලේ කුරුණෑගල නුවර මේ වෙනකොට හඳුනාගෙන කෙලින්ම නියාමක කමිටුවට කියලා තිනවා මෙන්න මේවා අපිට විසඳලා දෙන්න මෙන්න මේ දිස්ත්‍රික් වල තියෙන මෙන්න මේ ඒරියාස් වල තියෙන ප්‍රශ්න. එතකොට අර ටෙල්කෝ ප්‍රොවයිඩර්ස් පස් දෙනා ඇවිල්ලා ඒ කියන්නේ රටේ මීට ඉස්සෙල්ලා නොතිබිච්ච ටෙක්නොලොජි පැත්තෙන් ඇත්තටම ලොකු මම හිතනවා ස්පයික් එකක් එහෙම නැත්නම් growth එකක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනයේ අංක එක. දැන් අපි දැක්ක පසුගිය කීපේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ගුරුවරුන් රාජකාරී කරපු අවස්ථාවලදී Zoom එක හරහා මේ වැඩ කටයුතු කරද්දී අපි දැක්ක දිවයිනේ විවිධ ප්‍රදේශවල දරුවන්ට ඉගෙනීමේ අවස්ථාවේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මේ තාක්ෂණය නිසා විශේෂයෙන්ම සිග්නල් ප්‍රශ්න නැත්නම් සංඥා ප්‍රශ්න නිසා දැන් ඔබතුමන්ලගේ මේ ප්‍රොජෙක්ට් එකේ නැත්නම් අපි කියමුකෝ නගරබද හෝ මේ කොළඹ අපට හෝ වෙන්න පුළුවන් මේ පාසල් වල ඉන්න පාසල් වල තියෙන සම්පතුත් එක්ක මේක කරන්න පුළුවන් හැකියාව වෙන්න පුළුවන්. නමුත් දුෂ්කර පාසල් වලට කොහොමද මේ ක්‍රියාත්මක කරන්නේ සහ මේක ප්‍රමුඛතාවය කොහොමද? හරි. මම ඊටම කෙටියෙන් කියන්නම් කාලය නිසා. දැන් අර මම කිව්වා වගේ ප්‍රභාත් ටෙලිකොම් නියාමක කමිටුවත් එක්ක එක්ව වෙලා එක දෙයක් තමයි අපි අඳුනාගත් ප්‍රදේශවල ඉක්මනින්ම කනෙක්ටිවිටි එක ෆයිබර් කරන්න ඕනේ. ඒක මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ මුළු කාලෙම ළමයා ගෙදරින් ඉඳන් ඉගෙන ගන්න කියලා. එතකොට අපි එකට කියනවා හයිබ්‍රිඩ් මෝඩ්. හයිබ්‍රිඩ් මෝඩ් කියන්නේ පාසලෙත් ඉගෙන ගන්නවා, ගෙදරත් ඉගෙන ගන්නවා. අනික එක පාසලේ ඉගෙන ගන්නදී ඔන්ලයින් උත් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ වේදිකාවන් පාවිච්චි කරමින් ෆේස් ටු ෆේස් ඒ කියන්නේ මේ ටීචර්ත් එක්ක ගුරුවරයෙක් එක්ක කතා කරමින් ඉගෙන ගන්නත් වෙනවා. ඉතින් ඔය හයිබ්‍රිඩ් ක්‍රමයට යන්න අපි ස්කෝල වලට ඉස්සෙල්ලාම කනෙක්ෂන් එක දෙන්න ඕනේ. ඒක තමයි යෝග හරහා වෙන්නේ. එතකොට ඔය කණු හිටවන්න එහෙම නැත්නම් අපි කියන ටෙල්කෝ ටවර්ස් ඒක තමයි ඔය දැන් ඉස්සර තිබ්බා ටෙල්කෝ ඒ කියන්නේ එක ප්‍රොවයිඩර් කෙනෙක්ගේ කණුවක් දැන් එහෙම නෙමෙයි යන්නේ.
එක කණුවක් හිටන ඔක්කොම එතෙන්ට එන්න. තුනක් එන්න දිනවා. මොකද තුන කියන්නේ මම හිතන්නේ එතන තියෙන තාක්ෂණික ගැටලුවක් පහටම එන්න දෙන්න බැරි තාක්ෂණික ගැටලුවක් ඇති කියලා මම හිතනවා. ඒකින් තමයි එක කණුවේ තුනම එනවා. තුනක් එන්න පුළුවන්. ඒතර ඔබට තේරෙනවා සර්විස් ප්‍රොවයිඩර්ස් තුන් දෙනෙක්. ඒතර ඔබට තේරෙනවා කොච්චර දුරක් ටෙලිකොම් නියාමක කමිටුව මම ඇත්තටම සතුටෙන් කියනවා මගේ සභාපතිතුමා තමයි ටෙලිකොම් නියාමක කමිටුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්නේ. ඉතින් ඒකින්ද මට හරි පහසුයි එතුමත් එක්ක ඖෂධ සේනානායක එක්ක වැඩ කරනකොට. එතකොට අපි මේ තුනම එක තැනට ගෙනියනවා. එතකොට අපි මේ වැඩසටහනේ එකක් තමයි එක්ක වයර්ඩ් වලින් දෙනවා පාසල් වලට බැයි නම් අපි දෙනවා කණු හරහා. එතකොට ඔබ අහන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ ළමයට යන වියදම. ඉතින් ওই සිග්නල් ප්‍රශ්නේ විසඳනවා වියදම. වියදම හින්දා අපි වයිට් ලිස්ට් කරනවා. මට ඒකේ සිංහල වචන නම් දන්නේ නැහැ. වයිට් ලිස්ට් කරනවා කියන්නේ ඒකත් කළා ඉවරයි මේ වෙනකොට. අර ප්‍රොවයිඩර්ස්ලා පස් දෙනාම එකග වෙලා තිනවා. අපි මේකේ ඊතක්සලා උදාහරණයක් ගත්තොත් ළමයා කොතරම් පාවිච්චි කරත් සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඒක යාටෙල්ද ඩයලොග්ද කියලා ප්‍රශ්නයක් නැහැ. මොබිටෙල්ද කියලා. ඒකම තවත් දෙයක් අපි බලාපොරොත්තු වෙන මම කියන්නේ ඩිවයිසස් දෙන්න බලාපොරොත්තු මේ වෙනකොට මට මේක ස්ථිර වශයෙන් කියන්න බෑ අපි ඩිවයිස් දෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඩිජිටල් ස්කෝලර්ෂිප් කියලා එකක් දෙන්න. මොකද ළමයාට ඊතස්කලාවෙන් පිට ගිහලා යමක් හොයන්න වුණොත් Google එකේ හරි හොඳ දෙයකට ඒකට පහසුකමක් තිබ්බට පාවිච්චි කරන්න බෑ මුදල් නැහැ. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා මේ ඩිජිටල් ස්කෝලර්ෂිප් කියලා කියන්නේ කවුන්ස ඔබ ප්‍රභාත් ඔබ ළඟ තියෙනවා නම් අද ස්මාර්ට් ඩිවයිස් දෙකක් ඔබ අපේ මේ වේදිකාවට ඇවිල්ලා කියනවා නම් ඊතක්සලාව හෝ මොකක් හරි යොදා ගන්න ළමයාට මගේ වැඩියෙන් තියෙන ඩිවයිස් එක දෙනවා කියලා. ඒකට අපි ඩිජිටල් ස්කෝලර්ෂිප් එක හරහා මේ පස් දෙනා එක්ක අපි එක්කව වෙලා බලාපොරොත්තු වෙනවා යම්කිසි ප්‍රමාණයකින් නිකන් ඩේටා දෙන්න. එතකොට ළමයාට ඩිවයිස් එක ගෙදර තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඩොනේෂන් හරහා එන්න පුළුවන්. පාසලට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. කනෙක්ටිවිටි ලබා දුන්නාන් පස්සේ මේ ඩිජිටල් ස්කෝලර්ෂිප් එහෙම නැත්නම් මේ මුල් ක්‍රමයේ යටතේ ඒ ළමයාට යම්කිසි ප්‍රමාණයක් ඩේටා නුකිරුත් ලැබෙනවා. ඊතක්සලා වෙනවා නොමිලේ. ඒක වයිට් ලිස්ට් කරලා ඉවරයි. ඊට අමතරව අන්තිම පියවර මේකේ ඒකට තාම අපි ඇත්තම කියන්න ඕන පටන් අරන් හිතලා නෑ. තාම හිතලා විතරයි. බැංකුත් එක්ක සම්මිති මූල්‍ය ප්‍රතිපත්තියකට එන්න ඒකේ මාස 12ක් 24ක් ඇතුළත ළමයට අලුත් දෙයක් ගන්න පුළුවන් නම්. එතකොට ගොවියාගේ ළමයටත් පුළුවන් ස්මාර්ට් ඩිවයිස් එකක් ගන්න. මොකද සල්ලි දීලා වෙල ගන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි. හැබැයි ඒ පීවරට තාම ඇවිල්ලා නැහැ. ඊතුරු පීවර ටික මේ වෙලාවේ ක්‍රියාත්මක වෙලා සමහර ඒවා ක්‍රියාත්මක වෙන්න ඔන්න මේන අවස්ථාවේ ඉන්නවා අපි ලෑස්ති වෙලා. දැන් කෘෂිකර්මාන්තය ගැන පොඩි කැටි ගැන දිනීමක් කරගන්න ඕනේ. මොකද කෘෂිකර්මාන්තය ගැන මේ වර්තමාන කතා බහට ලක් වෙන නිසා. දැන් කෘෂිකර්මාන්තයේ පයිලට් ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්න කොහොමද දැන් උදාහරණයකට ගත්තොත් එහෙම පොහොර ප්‍රශ්නයක් දැනට තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ගොවීන් ගත්තොත් එහෙම ඔවුන්ට දත්ත සපයා ගැනීම ගැටලුවක් වෙන. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මඤ්ඤෝ කවගා කරොත් මඤ්ඤෝ කවගා කරනවා සීනුම දෙනා. මේකේ වෙළඳපළ තත්ත්වය කොහොමද නැත්නම් දේශගුණික තත්ත්වය කොහොමද කියන එක දත්ත නැහැ. කොහොමද මේ ක්‍රමවේදය මේ සම්බන්ධීකරණය කරගන්නේ? හොඳ ප්‍රශ්නයක් ප්‍රභාත් නැවත වරක්. එතකොට දැන් ඕකට පැති දෙකක් තියෙනවා මේ ඩිජිටල් කරන්නේ. පළවෙනි එක තමයි ගොවීන්ට ඩිජිටල් කියන්නේ තාක්ෂණය කියලා දෙන එක. ඒක පහසු දෙයක් නෙමෙයි ප්‍රභාත් රටක් හැටියට. එතකොට දැන් හැබැයි මම ඒක විශ්වාස කරනවා අපහසු දෙයක් නෙමෙයි. මොකද දැන් මම දැකලා තියෙනවා අවුරුදු 60 70 අයත් ස්මාර්ට්ෆෝන්ස් පාවිච්චි කරනවා. එතකොට ඕකේ පැති දෙකක් කිව්වේ ඇත්තටම ඉස්සෙල්ලාම ඒකට පුහුදු කරන එක. දෙවෙනි එක තමයි තාක්ෂණය ඉහළ මට්ටමේ තාක්ෂණය යොදාගෙන ඉන්න කෘෂිකර්මාන්තයට උදව් කිරීම. ඒතර පළවෙනි මට්ටමේ අපි තාම ඉන්නේ. මම ඇත්ත කියන්න ඕනේ. පළවෙනි මට්ටමේ මොකද රටක් හැටියට අපි මේ ඩිජිටල් කරන්නේ පටන් ගත්තේ ගොවීන්ගේ අපි කියන ග්‍රාස් රූට් ලෙවල් එකට. ඒ කියන්නේ අර මූලික යටම තලයට අනේක පටන් ගත්තේ අපි වැඩි කාලයක් නෑ පටන් අරන්. එතකොට ඒ හරහා තමයි මම ඔය කිව්වේ මොරගහ කන්ද වලව තමුත් ඒක. මේ මහවැලි ගම්මාන තුලේ අපි ගොවියන් 260ක් මේ වෙනකොට මොබයිල් ස්මාර්ට්ෆෝන් ප්ලැට්ෆෝම් එකක් ඇප් එකක් කරා ඒගොල්ලන්ගේ අස්වැන්න විකිණීමේ ක්‍රමය කියලා දීලා තිනවා. ඒ වගේම ඇග්‍රිකල්චර් ඔෆිස් කෘෂිකර්ම නිලධාරී 150ක් අපි මේ වෙනකොට පුහුණු කරලා තිනවා. ඒක පෞද්ගලික ආයතනයක එක්ක වෙලා. එතකොට මේක තමයි පළවෙනි පියවර, පළවෙනි පයිලට් එක. මේක අපි පුළුවන් තරම් රට හරහා සියලුම ගොවියන්ට ගෙනියන්නේ. එතකොට මම කිව්ව පළවෙනි මට්ටමට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ ගොවියෙක්ට පුළුවන් ඇප් එකක් පාවිච්චි කරන්න, ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන්න. දෙවෙනි එක තමයි මේ වෙලාවේ අපි රිසර්ච් කරගෙන මාත් එක්ක වැඩ කරනවා මහාචාර්ය ප්‍රදීප් බේගුණවර්ධන කියලා තරුණ මහාචාර්යවරයෙක්. ඇත්තටම එයා IoT Internet of Technology Internet of Things කියන එකේ විශේෂඥයෙක්. ඉතින් අපි ඇත්ත එක්ක වැඩ කරගෙන යනවා. මගේ ටීම් එකේ ඉන්නවා අධ්‍යක්ෂ කෙනෙක් හැටියට. එයාට තමයි ඔය ටෙක්නොලොජි ඩිෆියුෂන් තාක්ෂණ විසරණය කියන එක තියෙන්නේ. එයාත් එක්ක කොහොමද ඔය දෙවෙනි අවස්ථාව? ඒ කියන්නේ IoT පාවිච්චි කරලා. හිතන්න වැසි එන්නේ කවදාද? කොයි වෙලාවටද? මේ වැස්ස ඇතිද? අපි කියන humidity. මට වචනයවත් එන්නේ අපි humidity. ඒකට ජල වාෂ්ප ප්‍රමාණය එහෙම නැත්නම් මේ වායුවේ තියෙන ප්‍රමාණය ඇතිද? උෂ්ණත්වය ඇතිද? මේ සියල්ලම බලන්න පිටරටවල ඩිවයිසස් තියෙනවා.
හදපුවා තියෙනවා. ඉතින් අපි ඒකට යාම තමයි හදන්න හෝ ඊටාම සුළු මුදලකින් අපිට හදන්න පුළුවන් වෙයි. අපි ඒ කොහොමද ඒක හදලා අපි හදන්නේ තාක්ෂණික ආයතන හැටියෙන් ඒව හදාද විකුණන එක නෙමෙයි තාක්ෂණයේ රටට ගේන එක ඉම්පෝට් කරන එක. මේ වෙනකොට අපි ජර්මනියත් එක්ක වැඩ කරනවා. කෘෂිකර්ම ආයතන කීපයක් එක්ක නවෝත්පාදකයන්ට ලංකාවේ කොහොමද මේ දැනුම ට්‍රාන්ස්ෆර් කරන්නේ? ඒ දැනුම මෙහෙට සංසරණය කරන්නේ කොහොමද? තව එක දෙයක් මම ඔබට කියනවා ඔබ හිතන්නේ මේක කිව්වොත් අපේ නවෝත්පාදකෙට අපි මේ අවුරුද්දේ ස්පයිරලේෂන් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ICT ආයතනේ. ඒක අරහා අපි නවෝත්පාදකයට මං කිව්ව මිලියන 100ක් වෙනකොට දීලා තිනවා. මේ අවුරුද්දේ දුන්නේ එක්කෙනෙක් තමයි ඔබ විශ්වාස කරනවද ඩ්‍රෝන් එකකින් ලංකාව ඇතුලේ හදලා පොහොර ගෙනහිල්ලා පොහොර දාන්න පුළුවන් ඩ්‍රෝන් එකක් හදලා තියෙනවා. දැනට කිලෝ 2යි ගෙනියන්න පුළුවන්. අපි කිලෝ 5ක් ගෙනියන්න ඒක දිනු කරන්න කියලා තියෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණයේ රටේ තියෙනවා. ඉතින් ඊළඟ පිම්ම තමයි මේ ගොවීන්ට සාමාන්‍ය දැනුම ලබා දෙන්න ගමම්ම ඊළඟ පිම්ම තමයි මේගොල්ලන්ට විශේෂ මෙවලම් දෙන එක. මම ඔබ කිව්වා වගේම කොහොමද වැස්ස එන වෙලාව සහ එන දවස දැනගන්නේ? මේ වැස්ස ඇද්ද? පොළවේ පසේ තියෙන ජල ප්‍රමාණය ඇද්ද? අපි ඒ ලෙවල් එකට ඒ තත්ත්වයට යන්න ඕන ප්‍රබාත්. ඒක මේ ගමනේ මොකද ඩිජිටල් කරන්නේ කියන්නේ අපි කියනවා අචීව් කිරීමක්. එහෙම නැත්නම් ජයග්‍රහණයක් නෙමෙයි. ඒක ගමනක්. ඒක අදින් ඉවරනේ අපේ ජීවිත කාලයටත් එහා ගිය ගමනක්. ඉතින් අපේ ඊළඟ පිම්ම තමයි ඒක. අපිට ඩිජිටල් තාක්ෂණය නැත්නම් ඩිජිටල් ආර්ථිකය ගැන කතා කරොත් විශාල පරාසයක් කතා කරන්න පුළුවන්. මුත් අපේ අද දිනේ කාල වේලාවත් එක්ක අපිට මේක හමාර කරන්න වෙනවා. විශේෂයෙන් අපිට ලංකාවේ වර්තමාන වෙනකොට ආර්ථිකය ගැන විශාල කතා බහක් ඇති වෙලා තියෙන වෙලාවක් මේක. ඉතින් අපි හිතනවා ඩිජිටල් ආර්ථිකයෙන් නිසා නම පිම්මක් රටේ ආර්ථිකය ඇති කරගන්න හැකියාව ලැබෙයි ඔබතුමන්ලගේ මේ වැඩපිළිවෙල හරහා. ඉතින් අපි අද කතා කරේ ඩිජිටල් ආර්ථිකය සහ හෙට රට ගැන. අවසාන වශයෙන් මොකක්ද ඔබතුමන්ට දෙන්න දින පණිවිඩය විශේෂයෙන්ම අපේ වෙබ් අඩවිය සහ අන්තර්ජාලය හරහා බලා ඉන්න පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නේ මේ ශාස්ත්‍රයේ සම්බන්ධ පිරිස. ඔවුන්ට දෙන්න දින පණිවිඩය සහ රටට දෙන්න දින පණිවිඩය මොකක්ද? පළවෙනි පණිවිඩය තමයි මම හිතන්නේ ප්‍රභාත් අපි අද මේ ඩිජිටල් කියන ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ රටේ අපේ මේ අපි කියනවා ඒකට මේ අපනයනේ 4 වෙනි තැන. අපේ දැක්ම මේ දෙවෙනි තැනට එනවා ඊළඟ අවුරුදු 2-3 අතර. එතකොට අපි ඉන්නේ මම හිතන්නේ තේ වලට පල්ලෙහායි. හිතන්න මේ මොකද්ද මේ පණිවිඩය කියලා. මේ පණිවිඩයේ හැම දෙමව්පියෙක්ටම අනාගතයේ බලාපොරොත්තු වෙන හැම ළමෙක්ටම ලංකාවේ එන අවස්ථා ඔපචුනිටිස් ඉතාම වැඩි. අපේ බලාපොරොත්තුව මේ අද තියෙන 1.2 බිලියන් කියන එක අපි හිතනවා මේ අවුරුදු දෙනකොට 1.7 බිලියන් ඉන්ඩස්ට්‍රි එකක් වෙයි කියලා අපි ඒක හරියටම කියන්න පුළුවන් මේ සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් එකක් අහුවෙලා මහ බැංකුවත් එක්ක අහුවෙලා අපි ගණනය කරනවා ඒක හරියටම 1.7 එක කියන්නේ 1.7ක බිලියන US ඩොලර්ස් යන මේ ඉන්ඩස්ට්‍රි එකක්. අපි හිතනවා මේක අනිවාර්යයෙන්ම 3 බිලියන 3 පයින්න පුළුවන් 2024 වෙද්දී. ඒ කියන්නේ අපිට අද ඉන්නවා වගේ ශ්‍රම බල කාය වගේ දෙගුණයක් ඕන. ඒකේ පණිවිඩය තමයි දෙමව්පියන්ට ඊටාම හොඳින් තේරුම් ගන්න මේ රටේ ඉදිරියට යන ලොකුම කර්මාන්තය වෙන්නේ මේකයි. අපි කියනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඔටෝමේෂන් එක නම් වලින් කියනවා ඒවා ශාස්ත්‍ර පමණයි. නමුත් ඉන්ඩස්ට්‍රි එක හැටියට මේක ඉදිරියට එනවා. තුන්වෙනි සහ අවසාන පණිවිඩය මතක තියාගන්න අපේ මේ රට ඉස්සරහට යන්න නම් අපි වැඩියෙන්ම හිතන්න ඕන උදව් කරන්න ඕන නවෝත්පාදකයන්ට. රජය වේවා, පෞද්ගලික අංශ වේවා. නවෝත්පාදකයන්ට ෆේල් වෙන්න අවස්ථාව දෙන්න. කොච්චර දුරට ඒගොල්ලෝ ෆේල් වෙනවද? ඒ ෆේල් වෙන වාර ගණක් අපේ ජයග්‍රහණයට අපි ඉතාම වේගෙන් ලං වෙනවා. ඉතින් අපි මේ පණිවිඩයත් හිතේ තියාගෙන මම හිතන්නේ අපිට පුළුවන් ඩිජිටල් කරණය සහ ඩිජිටල් තාක්ෂණය හරහා මේ රට ඉහළ තැනකට ගන්න විශ්වාස කරනවා. ලංකාවේ මේක අපි දැනන් හිටියේ නෑ අවුරුදු 20කට ඉස්සෙල්ලා. අද ලංකාව ලොකු තැනක ඉන්නවා. ඒ ගමන යන්න අපි ලෑස්ති ප්‍රබල. ඉතින් ඩිජිටල් ආර්ථිකයත් එක්ක රටේ හෙට දවසේ දියුණු වෙයි කියන අපි බලාපොරොත්තු වෙන. අදට අපි සම්බන්ධ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඔබතුමාට බෙහෙවින් විශ්වාසයෙන් තියෙනවා විශාල කාර්යභාරයක් වෙලාවක් අතුරුද අපේ සමග වැඩසටහන සම්බන්ධ වෙන්නේ නැවතරක් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි අද කතා කරේ ඩිජිටල් ආර්ථිකය සහ හෙට රට ගැන. ඉතින් එතුමා සඳහන් කරපු ආකාරයට අපිට විශාල බලාපොරොත්තුවක් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තියාගන්න පුළුවන් විශාල පිම්මකට යන්න පුළුවන් හැකියාව ලැබෙයි මේ ඩිජිටල් ආර්ථිකයත් එක්ක. ඉතින් නවෝත්පාදන ලෝකයේ අනිත් රටවලුත් එක්ක යන වේගෙන් යන්න පුළුවන් ආර්ථිකයක් අපිට බිහි කරගන්න මේ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධ කරගන්න පුළුවන් අවස්ථාව අපිට ඕන තරම් තිබුණා. ඉතින් මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් අද ඩිජිටල් ආර්ථිකය සහ හෙට රට අපේ මාතෘකාව මතවාද වැඩසටහනේ සම්බන්ධ වුණේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නැත්නම් ICT ආයතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුරුද්ධ අල්විස් මහතා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අදට අපි සමුගන්න බලාපොරොත්තු වෙනවා සුබවාදී බලාපොරොත්තුවක්. ඩිජිටල් ආර්ථිකය. එතුමාට කිව්වා වගේම දෙමාපියන්ට, දරුවන්ට, ඒ වගේම අපේ අන්තර්ජාලය හරහා වැඩ කරන අපේ තරුණ තරුණියන්ට, ඒ වගේම එතනින් එහාට ගිය ව්‍යවසායකයන්ට
හොඳ පණිවිඩයක් එතුමන් ලබා දුන්නා. ඉතින් මේ ව්‍යාපෘති හරහා ඔබට ගොඩනගෙන්නට අවස්ථාවක් ඕනා තරම් තිබෙනවා. නැත්නම් අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තිබෙන. අවස්ථා හරහා රටේ ආර්ථික දියුණු කර ගැනීමට ඔබත් බලාපොරොත්තු වෙන්න සිටින්න. අපිත් බලාපොරොත්තු වෙන්න ඉන්නවා මේ ආර්ථිකය හරහා ඩිජිටල් ආර්ථිකය හරහා ගොඩනගෙනකම්. ඉතින් අදට අපි සමුගන්නවා මතවාද වැඩසටහනින්. සියලු දෙනාට සුබදායී දවසක්. AsianMirror.lk